මධ්‍යසාර අවසන් වුණාන් පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ෆීනෝල් සම්බන්ධයෙන්. හරි? එහෙනම් මම ලියා ගන්න මාතෘකාවක් ඉස්සරලාම ෆීනෝල්. ෆීනෝල්. හරි? මේ ෆීනෝල් කියන්නේ මේ බලන්න. දැන් මධ්‍යසාර අපි දැම්ම මෙන්න මෙහෙම ROH කියලා. ෆීනෝල් වල විශේෂත්වය තමයි මෙන්න මේ R කාණ්ඩයේ වෙනුවට පුතේ තියෙන්නේ බෙන්සීන් න්‍යෂ්ටිය. හරි? එහෙනම් ෆීනෝල් කියන්නේ බෙන්සීන් න්‍යෂ්ටියකට කෙලින්ම බැඳිච්ච OH කාණ්ඩයක් සහිත කොටසක් තමයි තියෙන්නේ ෆීනෝල් වල. පැහැදිලි නේද කතාව? එතකොට ඔය බෙන්සීන් න්‍යෂ්ටියට බැඳිලා OH කාණ්ඩයේ තියෙද්දි ඕකේ තියෙනවා ද්‍රවීයතාවයක්. හරි? මේ බලන්න. මේ ඔක්සිජන් ගාව එක සරුගල් දෙකක් තියෙනවා. එහෙනම් දැන් මෙන්න මේ බන්ධන ද්‍රවීයයි. මේ බන්ධනය ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ විදිහට මෙතන තියෙන බන්ධනයත් ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ විදිහට ද්‍රවීය වෙලයි තියෙන්නේ. පැහැදිලිද? එතන කාබන්ට ඩෙල්ටා ධන මෙතන ඔක්සිජන්ට ඩෙල්ටා ඍණ. මෙතනත් OH බන්ධනයේ ඔක්සිජන් ඩෙල්ටා ඍණ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන. රයිට්? ලියා ගන්න මෙහෙම. ෆීනෝල් කියන්නේ කාමර උෂ්ණත්වයේදී අවර්ණ ද්‍රවයකි. කාමර උෂ්ණත්වයේදී අවර්ණ ද්‍රවයකි. ඊගාවට ද්‍රවීය සංයෝගයකි. මේකේ ද්‍රවීයතාවක් තියෙනවා. ඒක නිසා ද්‍රවීය සංයෝගයකි. එහෙනම් මේකේ මොනවද අන්තරණුක ආකර්ෂණ බල තියෙන්නේ? දැන් මේ බලන්න මේ ෆීනෝල් අණු වල මේක ඇඳගන්න ඉස්සරලා මේක ඇඳගන්න අග්ගල් ද්‍රව්‍යතාවයේ දාන ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. ඊගාවට මේ බලන්න මේ ෆීනෝල් අණු අතර OH OH එතකොට මෙයාගේ මෙතන ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන නම් ඩෙල්ටා ඍණ ඔක්සිජන් සහ ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ ඔක්සිජන් සහ ඩෙල්ටා ධන හයිඩ්‍රජන් අතර හටගන්නේ හයිඩ්‍රජන් බන්ධන. පැහැදිලි නේද?
ලියන්න ද්‍රවීයතාව අණුව H නෑ ඒවා ඕනෙත් නෑ H බන්ධන පවතී. අය වැඩි වැල්වට අරන් අවශ්‍ය නෑ. H බන්ධන පවතී. H බන්ධන පවතී. හරි මේවා H බන්ධන පවතිනවා නම් ඔය විදිහට ඒ කියන්නේ මෙයාලගේ ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළයි. කියන්නේ එම නිසා ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළ වේ. ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළ වේ. ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළ වේ. එහෙනම් පුතේ දැන් මෙයාලගේ ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළයි. ඒක තව තේරෙනවා. ඒ කියන්නේ කාම රුෂ්ණත්වයේදී අවර්ණ ද්‍රවයක් විදිහට ඉන්නේ. ඒ වගේම දැන් මෙයාට බැයිද ජලයත් එක්ක H බන්ධන හදන්න බැයිද? පුළුවන්. පැහැදිලිද? මෙයාට ජලය මොකද මෙයාගේ OH කාණ්ඩයක් තියෙන නිසා මෙයාට ජලයත් එක්ක H බන්ධන සාදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා මෙයා ජලයත් එක්ක දිය වෙන්න යම් නැඹුරුතාවක් පෙන්වනවා. පැහැදිලිද? හැබැයි යම් නැඹුරුතාවක් පෙන්නුවට දැන් මෙයාගේ ද්‍රවීය කොටස තියෙන්නේ මෙතනනේ. OH මෙතන තමයි ද්‍රවීය කොටස තියෙන්නේ. එතකොට ජලයත් එක්ක H බන්ධන හදාගන්න මෙන්න මෙයාටයි පුළුවන්. හරි? නමුත් මේ ෆීනෝල් අණුවේ විශාල කොටසක් ගත්තම මේ බෙන්සීන් වලින් ඒක නිර්ද්‍රවීය. ඒ කියන්නේ එයාම ජලයත් එක්ක මිශ්‍ර වෙන්න නැඹුරුතාවයක් පෙන්වන්නේ නැහැ. අපි කියනවා මේ පැත්ත ජල බීතිකයි. මේ පැත්ත ජලකාමී. ඒතර මේ ජලකාමී කොටස කුඩයි, ජල බීතික කොටස විශාලයි. ඒ හින්දා වැඩි ප්‍රමාණයක් මේ අණුවේ වතුරේ දිය වෙන්නේ නැති වෙන්න පස්ස අදින. පැහැදිලි නේද? පස්සට අදිනවා මේක. පැහැදිලිද? දිය වෙන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේ බීනෝල් ජලයේ දිය වෙන්නේ මද වශයෙන්. පැහැදිලි නේද? right. ලියා ගන්න මෙහෙම. ජලය සමග H බන්ධන සාදා ගැනීමේ නැඹුරුතාවක් පැවතියද ජලය සමග H බන්ධන සාදා ගැනීමට නැඹුරුතාවක් පැවතියද බෙන්සීන් න්‍යෂ්ටියේ ජල බීතික ස්වභාවයේ හේතුවෙන් බෙන්සීන් න්‍යෂ්ටියේ ජල බීතික ස්වභාවයේ හේතුවෙන් ජලයේ දියවන්නේ මද වශයෙනි. ජලයේ දියවන්නේ මද වශයෙන්. right. ඊගාවට ලියා ගන්න මාතෘකාවක්
ෆීනෝල් නිපදවීම ෆීනෝල් නිපදවීම right ඔය ෆීනෝල් නිපදවන්න ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. එතකොට ෆීනෝල් නිපදවන ප්‍රතික්‍රියා තමයි ළමයි එකක් අපිට මෙන්න මෙහෙම ෆීනෝල් නිපදවන්න පුළුවන්. අර අපි දන්නවා දැන් ෆීනෝල් කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ මේකේ ප්‍රතික්‍රියා කරද්දී ඔයාලට තවරයක් තේරෙයි. ඒ කියන්නේ ෆීනෝල් කියන්නේ නිකන් මධ්‍යසාරයක් වගේ එකක්. මේකේ R කාණ්ඩයේ වෙනුවට OH කාණ්ඩය තියෙනවා කියලා මං කිව්වනේ. right? එහෙනම් ඔයාලට මතක නම් RNH2 කියපු එකෙන් අපි මධ්‍යසාර නිපදෙව්වා ROH. පැහැදිලිද? ඒ කියන්නේ ඇමීන වලින් අපි මධ්‍යසාර නිපදෙව්වා. කොහොමද අපි නිපදෙව්වේ? මේකට දැම්මා කියන ප්‍රාථමික ඇමීන වලින් මධ්‍යසාර නිපදෙව්වේ සෝඩියම් නයිට්‍රයිට් එක්ක ජලීය HCl භාවිතා කරලා. පැහැදිලිද? සෝඩියම් නයිට්‍රයිට් එක්ක ජලීය HCl භාවිතා කරලා. ඔව් ෆීනෝල් නිපදවන්නත් ඔය දේම කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ෆීනෝල් නිපදවද්දී හොඳට තේරුම් ගන්න. මෙන්න මේ බෙන්සීන්ට සම්බන්ධ NH2 කෑල්ල. හරි? බෙන්සීන්ට සම්බන්ධ NH2 කෑල්ල බෙන්සීන්ට සම්බන්ධ OH එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට අපි කියනවා ඇනලීන් කියලා නේ. මේ ඇනලීන් වලට අර වගේම සෝඩියම් නයිට්‍රයිට් කණුක HCl දාන්න ඕනේ. පැහැදිලිද? හැබැයි මෙහෙමයි. මේක අනිවාර්යෙන් සෙල්සියස් අංශක 10ට වැඩි උෂ්ණත්වයක තියාගන්න ඕනේ. හරිද? මේක නම් කිසි ගැටලුවක් නැහැ. සෝඩියම් නයිට්‍රයිට් HCl දැම්ම ගමන් මෙතෙන්ටම එනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? මධ්‍යසාර නිපදවද්දී. නමුත් ෆීනෝල් නිපදවද්දී අනිවාර්යෙන් මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වයක තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ හිතන්නකෝ සෝඩියම් නයිට්‍රයිට් එක අපි HCl දානවා සෙල්සියස් අංශක 5ක විතර උෂ්ණත්වයේ කියලා. හරි? සෙල්සියස් අංශක 5ක විතර උෂ්ණත්වයේදී අපි මේක දැම්මොත් වෙන්නේ මෙයා හදනවා වෙන සංයෝගයක්. අතරමැදි සංයෝගයක්. මෙන්න මෙහෙම. මේකට අපි කියනවා මෙයා N2+ නේ මේකට සම්බන්ධ වෙනවා පුතේ Cl- එක. හරි මෙතනින් Cl- එකක් මෙයාට සම්බන්ධ වෙනවා. අයනික සංයෝගය. හරි එතකොට මේකට අපි කියනවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා N2Cl. මේක සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වවලදී ස්ථායී වෙනවා. මේක හැදුනොත් මේකට අපි ජලය දාලා රත් කරන්න ඕනේ ආපහු. එහෙම වුණොත් තමයි මෙයා යන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වයක් අපි භාවිතා කරන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ෆීනෝල් නිපදවන්න අපිට ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. එකක් තමයි මෙයාගෙන් මම මේ පෙන්වන සටහනම දෙකට කඩලා ලියන්නේ. right? එකක් තමයි කාගෙන්ද අපි ඇනලීන්ගෙන් නිපදවනවා NH2 වලින්. NH2 වලින් කෙලින්ම නිපදවන්න පුළුවන් සෝඩියම් නයිට්‍රයිට් HCl සෙල්සියස් අංශක 15ට භාවිතා කළා නම් 10ට වඩා ඉහළ උෂ්ණත්වයකදී මේක කෙලින්ම ෆීනෝල් බවට පත් වෙනවා. පැහැදිලිද? අනික් ප්‍රතිඵල වෙනවා N2 ප්‍රතිඵල වෙනවා. ඊට අමතරව HCl දාන්න ඕන N2 ප්‍රතිඵල වෙනවා. හරි? එහෙම නැත්නම් අපිට භාවිතා කරන්න පුළුවන් මේ සංයෝගය. මේ සංයෝගය අපි N2Cl කියලා ලියනමු. හරි? ඉස්සරහට මෙයා ගැන අපි වෙනම කතා කරමු. මේකට අපි ජලය දාලා රත් කළා නම් ඒත් අපිට ලැබෙන්නේ කවුද? ෆීනෝල්. පැහැදිලිද? right.
ලියා ගන්න මෙහෙම ෆීනෝල් නිපදවීම ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකකි. ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකකි. अंक 1 एनालीन मगी एनालीन मगी एनालीन मगी एनालीन मगी කියලා මේක දාගන්න. මේකෙදි M2 හරිද ඇනලින් මගේ මොනවද දාන්නේ සෝඩියම් නයිට්‍රේට් HCl සෙල්සියස් අංශක 15 උෂ්ණත්වයේ ඒතර පීනෝල් හැදෙන ඊට පස්සේ අංක 2 එහෙම කරනවා අංක 2 බෙන්සීන් මෙයාගේ නම බෙන්සීන් ඩයසෝනියම් අපි මේක දන්නවා ඔයාලට මම කලිනුත් දීලා තියෙනවා benzene diazonium chloride mugging benzene diazonium chloride mugging benzene diazonium chloride mugging මේක දාන්න right එතකොට තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියන්න aniline mugging ඒ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවෙන් ෆීනෝල් නිපදවීමේදී මාධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා වැඩි අගයක පවත්වා ගත යුතුය. සෙල්සියස් අංශක 10ට වඩා වැඩි අගයක පවත්වා ගත යුතුය. सेल्सियस अंशක 10ට වඩා අඩු වුවහොත් මොකද වෙන්නේ මේ ඇනලින් සෙල්සියස් අංශක 10ට වඩා වැඩි යකේ තිබ්බොත් තමයි පීනෝල් වෙන්නේ නැත්නම් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා පැහැදිලි නේද අඩු වුවහොත් මාධ්‍යයේ benzene diazonium chloride स्थायी වේ. benzene diazonium chloride स्थायी වේ. සෙල්සියස් අංශක 10ට වඩා අඩු වෙලා තමයි මෙයා ස්ථායි වෙන්නේ. වැඩි වුණොත් මේක අස්ථායි මෙතෙන්ට. ඒ කියන්නේ උණු වතුර දාලා මේ කියන්නේ උණු වතුර දැම්ම නම් ඇති මේක මෙතෙන්ට යන්න. පැහැදිලිනේ? මාධ්‍යයේ benzene diazonium chloride स्थायी වේ.
මෙම ප්‍රතික්‍රියා අතර සම්බන්ධතාව කියලා මේක දාන්න. මෙම ප්‍රතික්‍රියා අතර සම්බන්ධතාව කියලා මේක දාන්න. Taggalian. Taggalian itu. මේ තියෙන ප්‍රතික්‍රියා අතර සම්බන්ධතාවය. හරි. ඊගාවට දැන් ඔන්න මම කතා කරන්න යන්නේ විශේෂ සංසිද්ධිය. හරි? මොකක්ද මේ සංසිද්ධිය? අපි දැන් ෆීනෝල් නිපදවීමේ ප්‍රතික්‍රියා දෙකක් කතා කරා. හරි? දැන් ෆීනෝල් වල ප්‍රතික්‍රියාවන් වලටනේ අපි යන්න ඕනේ. හැම වෙලාවෙම අපි යන්නේ එහෙමනේ සංයෝගයන් නිපදවීම ප්‍රතික්‍රියා. නමුත් ෆීනෝල් වල තියෙනවා ළමයි මධ්‍යසාර වල වගේ අතරමැදි ලක්ෂණයක් මොකද්ද? ආම්ලිකතාවක් තියෙනවා. දැන් අපි දන්නවනේ මධ්‍යසාරත් ආම්ලිකතාවයක් වෙන්නවනේ. පැහැදිලිද? මධ්‍යසාරත් වෙන්නවා ආම්ලිකතාවයක්. right? මේ ROH කිව්වම මෙයාගේ මෙන්න මේ බන්ධනය මෙහෙට කැඩිලා මෙයා ඊටා දුබලව RO- සහ H+ නිපදෙව්වා. අපි කිව්වට ඇල්කොක්සයිඩ් අයන නේ? ඇල්කොක්සයිඩ් අයනය කියලා අපි කතා කරා. එතකොට ෆීනෝල් වලත් ඔය විදිහටම මෙයාට පෙන්වන්න පුළුවන් මොකක්ද? ආම්ලිකතාවක්. හරි? එතකොට මේ ආම්ලිකතාවයේ පෙන්නද්දී අපි කියනවා ඒකට ෆිනොක්සයිඩ් අයනය. මොකද්ද? ෆිනොක්සයිඩ් අයනය. දැන් මේක ඇල්කොක්සයිඩ් අයනය. එහෙනම් ෆීනෝල් වල විදිහට මේ බන්ධනය මෙහෙට කඩලා H+ පිට කරපුවාම මේකට අපි කියන්නේ පුතේ ෆිනොක්සයිඩ් අයනය. පැහැදිලිද? මේකට අපි කියන්නේ ෆිනොක්සයිඩ් අයන. අර ඇල්කොක්සයිඩ් මේක ෆිනොක්සයිඩ් අයන. පැහැදිලි නේද? right ලියා ගන්න ටක් ගාලා ෆීනෝල් වල ආම්ලිකතාවය. ෆීනෝල් වල ආම්ලිකතාවය කියලා යන්නේ එහෙම. මධ්‍යසාර මෙන්ම ෆීනෝල්ද මධ්‍යසාර මෙන්ම ෆීනෝල්ද දුබලව H ධන අයන නිදහස් කරමින් යම් ආම්ලිකතාවක් දක්වයි. යම් ආම්ලිකතාවක් දක්වයි. එතකොට මේ ෆිනොක්සයිඩ් අයනයටම අපි තව කියනවා පුතේ ෆීනේට් අයන් කියලා. කොහේ හරි ෆීනේට් අයන් කියලා තිබ්බත් වෙන්නේ මේකම තමයි යම් ආම්ලිකතාවක් දක්වයි. ටක් ගාලා දාගන්න. right? උඩ මධ්‍යසාරයක දැම්මත් එකයි නැතත් එකයි. වැදගත්ම මෙයා. හරි? ඔයාලට අර සංසන්දනයක් කරගන්න අවශ්‍යයි නම් උඩ එක දැම්මත් උඩ එකක් දාගත්තට කමක් නැහැ. ටක් ගාලා දාගන්න.
හරි. එතකොට ඕක මෙන්න මෙහෙම දෙයක් ඔයා දැනගන්න. හරි? මෙන්න මේ ආම්ලිකතාවය ඇති වෙද්දි දැන් ඔයාලට තේරෙනවා නම් ෆීනෝලුත් ආම්ලිකතාවයක් දක්වනවා. ඕක මෙන්න මේ මධ්‍යසාර වලට වඩා මොකද ඔකේ ආම්ලිකතාවය? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? ඒකට හේතුව තමයි දැන් මධ්‍යසාර ආම්ලිකතාවක් පෙන්වුවාටම හැදෙන ඇල්කොක්සයිඩ් අයනය පුතේ සංප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායී වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙයාගේ ස්ථායීතාවයේ ලොකු වෙනසක් නැහැ. මධ්‍යසාරයයි එයාගෙන් හැදෙන ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයයි අතර ලොකු වෙනසක් නැහැ. පැහැදිලිද? නමුත් මේ ෆීනේට් අයනය හැදුනම් පස්සේ බලන්න ෆීනෝල් වගේ නෙමෙයි. පැහැදිලිද? මේ බලන්න ෆීනෝල් වගේ නෙමෙයි. දැන් ෆීනෝල් ගත්තම ෆීනෝල් වල සංප්‍රයුක්තතාවක් තියෙනවනේ. හොඳට තේරුම් ගන්න මේවා. මේවා විභාගෙදි ප්‍රශ්න කරන තැන ඒකයි මේ කරන්නේ. මෙයාගේ සංප්‍රයුක්තතාවයේදී මේ එක සරියුගලේ මෙතෙන්ට ඇවිල්ලා මේක මෙතෙන්ට කැඩුනම හරි මේ බන්ධන කැඩුනම මෙතන ඇති වෙන්නේ මෙතන දිත්ත බන්ධනයක් OH එතකොට මේ බන්ධනයට හානියක් නැහැ මේ බන්ධනයට හානියක් නැහැ මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ආවයි කියන්නේ මෙතන දිත්ත බන්ධනයක් මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ආවයි කියන්නේ මෙතන ඍණාරෝපණය මෙතන ධන කොහොම තියෙන්නේ ඊගාව පියවරේදී ඒ කියන්නේ ඊගාව සංප්‍රයුක්ත ව්‍යුහයට ගියාම දිත්ත බන්ධන OH කොහොමම ඉන්නේ හරි මෙතන ධන එතකොට පුතේ ඔයාලා දන්නවා මෙයා මෙතෙන්ට කැඩෙද්දි මේ බන්ධනේ මෙතෙන්ට කැඩෙනවා ඊතල ඔයාලා ඇඳත් එකයි නැරත් එකයි මෙතන එතකොට දිත්ත බන්ධන මෙතන දිත්ත බන්ධන මෙතෙන්ට එනවා ඍණාරෝපණය එක සරියුගලක් ඊගා පියවරේදී මෙයා මෙතෙන්ට බන්ධනයට කැඩෙද්දි මේ බන්ධනේ මේ පරමාණුවට කැඩෙනවා එතකොට මෙතන දිත්ත බන්ධන මෙතන දිත්ත බන්ධන මෙතන දිත්ත බන්ධන OH මේ ධනාරෝපණයේ වෙනසක් නැහැ ඒ වගේම මෙයා මෙතෙන්ට කැඩෙද්දී මෙතෙන්ට ඍණාරෝපණය ඒකා පියවරේදී මෙයා මෙතෙන්ට කැඩිලා මෙයා මෙතෙන් එතකොට OH මෙතන එක සරිගල් දෙකයි මෙතන දිත්ත බන්ධන හැද. ඔන්න ෆීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ ටික. පැහැදිලිද? මේ මං ඇන්දේ මොකක්ද? ෆීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ ටික. ඊගාවට අපි බලමු ෆීනේට් අයනීය සංප්‍රයුක්ත ව්‍යුහ. හරි ෆීනේට් අයනීය සංප්‍රයුක්ත ව්‍යුහ කොහොමද කියලා. මේ තියෙන්නේ ෆීනෝල් වල මෙයා संप्रयुक्त व्यूह ටික තමයි මේ තියෙන්නේ. හරි? නමුත් ෆීනේට් අයනීය සංප්‍රයුක්ත ව්‍යුහ ඒක මම මෙහෙම දෙන්නම්. ඔව්. ෆීනේට් අයනීය සංප්‍රයුක්ත ව්‍යුහ ගත්තම අපි ෆීනේට් කියන්නේ O ඍණනේ. O ඍණනේ. මෙතන තියෙන්නේ ඍණාරෝපණය.
ඊගාවට මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන් එනවා එතකොට මේ බන්ධනය මෙහෙට කැඩෙනවා එතකොට හැදෙන්නේ මෙතන දිත්ත බන්ධන ඕ එක සරයුගල් දෙකයි පුතේ මේ බන්ධනය කොහොම තියෙන්නේ මෙයාට මේ බන්ධනය මෙතෙන් දෙද්දි මෙතෙන් දෙනවා ඍණාම හරි ඊගා මොහොතේදී මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන් තියද්දී මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන් හරි දැන් මොකක්ද ඇති වෙන්නේ දිත්ත බන්ධන ඕ හැමමයි මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන්ට ආවයි කියන්නේ දිත්ත බන්ධනයක් ඇති වෙනවා මෙතන දිත්ත බන්ධනය තියෙනවා මේ බන්ධනය මෙතෙන්ට කැඩුනයි කියන්නේ මෙතෙන්ට ඇති වෙනවා ඍණාරෝප ඊගා පියවරේදී මෙයා මේ බන්ධනයට කැඩෙද්දි මේ බන්ධනය මෙතෙන්ට කැඩෙනවා උදේ තේරුම් ගන්න දැන් මේ බන්ධනය මෙතෙන්ට කැඩුනයි කියන්නේ මෙතන ඍණාරෝපණය ඇති වෙලා තියෙනවා හරි ඊගාවට මෙයා මෙතෙන්ට එනවා මෙයා මෙතෙන්ට දිත්ත බන්ධන ඕනි ඔන්න දැන් බලන්න මේ උඩින් ගිහින් තියෙන්නේ පීනෝල් වලට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහ යටින් ගිහින් තියෙන්නේ පීනේට් අයනයට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහ දැන් මම උතන කතා කරන්න යන්නේ මෙයාට සාපේක්ෂව මෙයා ස්ථායිද නැද්ද කියන එක දැන් හොඳට බලන්න ඔය පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ වලට යද්දි පුතේ මේකේ ධන ඍණ වෙන්වීමක් තියෙනවා මේ සෑම සංප්‍රයුක්ත ව්‍යුහයකම වගේ ධන ඍණ වෙන් වෙලා තියෙනවා පීනෝල් වලට අදාළව. ඒතකොට ධන ඍණ වෙන් වෙලා තියෙනවා කියලා කියන්නේ ආරෝපණ බෙදීමක් තියෙනවා අණුව තුල. ඒක ටිකක් අස්ථා. පැහැදිලිද? නමුත් පීනේට් අයනයට අදාළව මෙන්න මෙයාට අදාළව පීනොක්සයිඩ් අයනයට අදාළව අඳින සංප්‍රයුක්ත ව්‍යුහවල ධන ඍණ වෙන්වීමක් නැහැ. තියෙන්නේ ඍණ ආරෝපණයක් විතරයි. ඒක තමයි ගමන් කරන්නේ. ඍණ ආරෝපණය මෙතෙන් දෙනවා. ඒක ආයේ මෙතෙන් දෙනවා. ඒක මෙතෙන්. කොහෙවත් ධන නැහැ. එහෙනම් මේ වෙලාවේදී මේ අතිරේක ආරෝපණයක් සහිතව තමයි මෙයා යන්නේ. මේක ස්ථායි. මේක ධන ඍණ වෙන්වීම නිසා ටිකක් අස්ථායි. ඒ කියන්නේ එහෙනම් මේ පීනෝල් වලට සාපේක්ෂව පීනොක්සයිඩ් අයනය සංප්‍රයුක්ත ව්‍යුහ මගින් ස්ථායි වෙනවා වැඩිපුර. ඒ කියන්නේ මෙයාට වඩා මෙයා යම් ස්ථායිතාවයක් දක්වනවා. පැහැදිලිද? ඒක සාමාන්‍ය ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනය දක්වන ස්ථායිතාවයට වඩා පීනෝල් වලට සාපේක්ෂව පීනේට් අයනය දක්වන ස්ථායිතාව වැඩි. සාපේක්ෂ ස්ථායිතාව වැඩි. ඒ හින්දා මෙයා මේ ස්ථායි ව්‍යුහයේ බවට පත් වෙන්න මේක මෙහෙට නැඹුරු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙනවා මේ සමතුලිත ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ වැඩිපුර H ධනායන. ඇයි මෙයා ස්ථායි වෙන්න බලනවනේ. එතකොට වැඩිපුර H ධනායන ඉන්නවා. ඒ කියන්නේ මධ්‍යසාර වලට සාපේක්ෂව පීනෝල් වල ආම්ලිකතාව ඉහළයි. පැහැදිලිද? මධ්‍යසාර වලට සාපේක්ෂව පීනෝල් වලදී ආම්ලිකතාවය ඉහළ වෙනවා. right note එක ලියන්න. අපි අන්තිමට ලියලා තියෙන මේ පිනොක්සයිඩ් අයන් කියන තැන. එතනින් පස්සේ note එක දෙන්නේ මම ලියන්න. නමුත් මධ්‍යසාර වලට සාපේක්ෂව
ෆීනෝල් වල ආම්ලිකතාව තරමක් ඉහළ වේ. මධ්‍යසාර වලට සාපේක්ෂව ෆීනෝල් වල ආම්ලිකතාව තරමක් ඉහළ වේ. ඊට හේතු වන්නේ ෆීනෝල් වලින් සෑදෙන ෆීනොක්සයිඩ් අයනය සංප්‍රයුක්තතාවය හරහා වඩාත් ස්ථායි වීමයි. සංප්‍රයුක්තතාව හරහා ෆීනෝල් වලට වඩා ස්ථායි වීමයි. ෆීනෝල් වලට වඩා ස්ථායි වීම. ඊගාවට ඔයාලා ලියන්න ෆීනෝල් වල සංප්‍රයුක්තතාව කියලා මේක අඳින්න. උඩ පෙන්නන. ෆීනෝල් වල සංප්‍රයුක්තතාව කියලා මේ උඩ එක අඳින්න ටග් ගාලා. ෆීනෝල් වල සංප්‍රයුක්ත උඩ එක විතරයි ඈ ටග් ගාලානේ. මේ උඩ එක විතරයි අඳින්නේ.
මේවා අපි බෙන්සින් පාඩම යටතේ කතා කරලා තියෙන්නේ. පරමාණුවෙන් බන්ධනයට බන්ධනයෙන් පරමාණුවට. පරමාණුවෙන් බන්ධනයට බන්ධනයෙන් පරමාණු. කැඩෙන්නේ. පරමාණුවේ තමයි ඍණාරෝපණය තියෙන එකෙන් බන්ධනය. මේ බන්ධනය පරමාණු. මේකෙන් අඳින්න ඊගාවට ඒ ඇන්නේ ෆීනෝල් වල සංප්‍රයුක්තතාව. ඊගාවට අඳින්න ෆීනේට් අයනේ නැත්නම් ෆිනොක්සයිඩ් අයනේ සංප්‍රයුක්තතාවය කියලා මේ. ෆිනොක්සයිඩ් අයනේ සංප්‍රයුක්තතාව කියලා මේක අඳින්න. ඒතර මේකේ තියෙන්නේ මේ ඍණ අයනය, ඕ ඍණ අයනේ තියෙන්නේ. පැහැදිලි නේද? ඕ ඍණ අයනේ තියෙන්නේ. ටක් ගාලා අඳින්න ඒක. ඉක්මනට අඳින්න හැබැයි සිහියෙන් අඳින්න. ඒ කියන්නේ ඊතල පරමාණුවෙන් බන්ධනයට බන්ධනයෙන් පරමාණු. පරමාණුවෙන් බන්ධනයට බන්ධනයෙන් පරමාණු. right. කාලය ඇති මේක අඳින්න. එතකොට දැන් බලන්න ළමයි මේ පීනෝල් වල සංප්‍රයුක්තතාවයේදී මෙන්න මේ ආරෝපණ බෙදීමක් තියෙනවා අණුව තුලනේ. ධන ඍණ අන්න එහෙම ආරෝපණ බෙදීමක් තියෙද්දි අපි දන්නවා ඒ සංයෝගය ටිකක් අස්ථායි වෙනවා. සංප්‍රයුක්ත ව්‍යුහය අස්ථායි වෙනවා. නමුත් පීනේට් අයනය ගත්තම එයාගේ සංප්‍රයුක්තතාවයේදී ධන ඍණ බෙදීමක් නැහැ. මේකේ ඍණ එච්චරයි. ඒ කියන්නේ මෙයාගේ ආරෝපණ ව්‍යාප්තියට වඩා මේකේ අඩුයි. මේකේ අඩුයි කියන්නේ මෙයාගේ ස්ථායීතාවය ටික වැඩි. පැහැදිලි නේද? ලියාගන්න. කියන්නේ මෙහෙම පීනෝල් වල සංප්‍රයුක්තතාවයේදී ධන ඍණ ආරෝපණ වෙන්වීමක් පැවතියද පීනේට් අයනේ
පීනේට් අයනයේ සම්ප්‍රයුක්තතාවයේදී ආරෝපණ බෙදීමක් ඒක මෙහෙම ලියන්න. ආරෝපණ වෙන්වීම සාපේක්ෂව අඩු වේ. ආරෝපණ වෙන්වීම සාපේක්ෂව අඩු වේ. මේ නිසා පීනෝල් වලට සාපේක්ෂව ෆීනේට් අයනයේ ස්ථායීතාව සාපේක්ෂව ඉහළ වේ. පීනෝල් වලට වඩා පීනේට් අයනයේ ස්ථායීතාවය සාපේක්ෂව ඉහළ. සාපේක්ෂව ඉහළ වේ. ඒතකොට ළමයි දැන් ඔන්න ඔය සංකල්පය ඉදිරිපත් කරනවා ගොඩක් ප්‍රශ්නවලදී. හරිද? ගොඩක් ප්‍රශ්නවලදී ඉදිරිපත් කරනවා මධ්‍යසාර වලට සාපේක්ෂව කොහොමද පීනෝල් ආම්ලික වෙන්නේ කියන එක විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. දැන් විභාගයේදී මම උදාහරණයක් විදිහට මම ඔය අපේ සම්පත් පොතේ තියෙන වාක්‍යයක් මම ඔතනදී ගන්නවා ළමයි. ඒ කියන්නේ විභාගෙ දෙන්න පුළුවන් වාක්‍යයක්. මෙන්න මෙහෙම. මධ්‍යසාර නැත්නම් ඇල්කොහොල් වලට සාපේක්ෂව මධ්‍යසාර වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවයට වඩා පීනෝල් වලට සාපේක්ෂව පීනේට් අයනය දක්වන ස්ථායීතාවය ඉහළයි. අන්න ඒ හින්දා මේ සමතුලිතතා දෙකෙන් වැඩිපුර දකුණට නැඹුරු වෙන්නේ යට සමතුලිතතාවය. මෙයාට වඩා මෙයා දක්වන ස්ථායීතාවය මේ දෙන්නගේ ස්ථායීතාව අතර වෙනසට වඩා මේ දෙන්නගේ අතර ස්ථායීතාවයේ වෙනස වැඩි. ඒ කියන්නේ මෙයාගේ ස්ථායීතාවය වැඩි. ඒ හින්දා මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායීතාවයට වඩා මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායීතාවය වැඩි. ඒ හින්දා මේ සමතුලිතය දකුණට නැඹුරු වෙන ප්‍රමාණයට වඩා මේ සමතුලිතය දකුණට නැඹුරු වෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ H+ නිපදවීම වැඩි, ආම්ලිකතාව වැඩි. පැහැදිලි නේද? ලියා ගන්න. මේ අනුව ලියන්න. ඒ අනුව මධ්‍යසාරයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවයට වඩා ඇල්කොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවයට වඩා පීනෝල් වලට සාපේක්ෂව
පිනොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවය පිනොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවය සාපේක්ෂව ඉහළ වේ. පිනොක්සයිඩ් අයනය දක්වන ස්ථායීතාවය සාපේක්ෂව ඉහළ වේ. ඒ අණුව පහත සමතුලිත දෙකෙන් වැඩිපුර දකුණතට නැඹුරු වන්නේ පීනෝල් වලට අදාළ සමතුලිතයයි. තරු ලකුණක් දාලා ලියා ගන්න. මේ නිසා දැන් මේකේ දකුණට නැඹුරු වෙනවා කියන්නේ වැඩිපුර H+ නිපදවනවා කියන එක. ඒ කියන්නේ ආම්ලිකතාවය වැඩි කියන එක. මේ නිසා පීනෝල් මධ්‍යසාර වලට සාපේක්ෂව ආම්ලික වේ. හග්ගාල මේ දෙක ඇඳ ගන්න. ඔයාලට මේ පීනෝල් ඉවර වෙන තැන ඉඳන් ඊට පස්සේ මම ටියුට් එකේ PDF එක එවනවා. ටියුට් එක දෙන්න බැයි නම් PDF එක එවනවා. එතකොට ඔයාලට PDF එකේ ලියලා තියෙන ටික ලියාගෙන අපිට අවශ්‍ය අර හිස්තියන් තියෙන ටික විතරක් පුරවගෙන යන විදිහට ආයේ අපි ගෙනියනවා. මේ පීනෝල් වලට අදාළව මුකුත්ම කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ විදිහට කරන්නේ. මේකේ දැන් කොහොමදත් ඉතින් අපි ලිව්වත් මේ කරුණු අපි ලියන්න ඕනේ කරුණු. ඒ නිසා තමයි මේ කියන්නේ පීනෝල් වල ඉතුරු ප්‍රතික්‍රියා ටික තියෙන්නේ. ප්‍රතික්‍රියා ටිකත් අපි ලියන්න ඕන කරුණු. එතනින් යාට ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලට අදාළව මම ඔයාලට අර ටියුට් එකේ තියෙන PDF එක දෙනවා. ඒ PDF එක දුන්නම ඒකේ තියෙන ටික ලියන්න. එතකොට හිස්තැන් ටික පුරවගෙන යනවා. හරි? රයිට්. ටග්ගාලිය. ලියන්න. හරි කාලය ඇති ඊගාවට දැන් පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්න. දැන් ඔයාලට මතක නම් මධ්‍යසාර සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරා. ඔන්න හොඳට බලන්න. RO - Na හැදුවා. නමුත් මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරේ නැහැ. මතක නම්. ඇයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරේ නැත්තේ? මේ මධ්‍යසාරවල ආම්ලිකතාවය
මදි. මධ්‍යසාරවල ආම්ලිකතාවය මදි. පැහැදිලිද? හැබැයි පීනෝල් ගත්තම හරි පීනෝල් ඊට පස්සේ තව එකක් මම ඔයාලට කියන්නම්. මේ මධ්‍යසාර සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරෙත් නැහැ. පැහැදිලිද? ප්‍රතික්‍රියා කරේ නැහැ. හරි? දැන් පීනෝල් වල ආම්ලිකතාව අපි කිව්වා මධ්‍යසාර වල ආම්ලිකතාවයට වඩා වැඩි කියලා. ඒක නිසා මේ පීනෝල් ගත්තම පීනෝල් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි ඉස්සරහට කතා කරනවා. නමුත් මම මේ ආම්ලිකතාවය ගැන කතා කරන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. හරි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණය හදනවා. හරිද? හැබැයි සෝඩියම් කාබනේට් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙයාලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මං කිව්වා ඔයාලට මේ සෝඩියම් කාබනේට් බයිකාබනේට් එක්ක යම් සංයෝගයක් ප්‍රතික්‍රියා කරන්න නම් ඒ සංයෝගය කාබොනික් අම්ලයට වඩා ප්‍රබල වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ පීනෝල්වත් කාබොනික් අම්ලයේ තරම් ප්‍රබල වෙන්නේ නැහැ. ඒ හින්දා හැබැයි මධ්‍යසාර වලට වඩා ආම්ලිකයි. ඒ හින්දා මධ්‍යසාර සෝඩියම් එක්ක විතරයි ප්‍රතික්‍රියා කරේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළේ නැහැ. නමුත් පීනෝල් සෝඩියම් එක්කත් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලි නේද කතාව? ඒ කියන්නේ පීනෝල් වල ආම්ලිකතාව මධ්‍යසාර වලට වඩා ආම්ලිකයි කියන්නේ. right? ලියන්න මෙහෙම. මේ අණුව ෆීනෝල් සෝඩියම් සමග මෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමගද ප්‍රතික්‍රියා කරයි. සෝඩියම් සමග මෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමගද ප්‍රතික්‍රියා කරයි. නමුත් සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. ආම්ලිකතාව මදි ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. සෝඩියම් කාබනේට් සමග හෝ සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. सोडियम कार्बोनेट हो सोडियम बाइकार्बोनेट समग प्रतिक्रिया නොකරයි. පැහැදිලි නේද?